අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිලීර සහ වෛරස් සම්බන්ධයෙන් සහ ඒවායේ ව්‍යුහමය ලක්ෂණ සහ රූපීය ලක්ෂණ සම්බන්ධයෙන් තමයි කතා කරන්න වෙන්නේ. ඔයාලට මතකදී අපි ගිය පාඩම් දෙකෙන් කතා කළේ සුළු ජීවීන් ගත්තාම මේ සුළු ජීවීන්ගේ පොදු ලක්ෂණ මොනවද? ඒන්ගේ පරිසරය මොකක්ද? ජීවත් වෙන විලාසයන් මොනවද? අන්න ඔය කියන කාරණා ටික ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ කතා කරා බැක්ටීරියා සම්බන්ධයෙන්. බැක්ටීරියාවන්ගේ පොදු ලක්ෂණ කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ දිලීර සහ වෛරස. එතනින් දිලීර සහ වෛරස කොටස අවසන් වුණාම සුළු ජීවීන්ගේ ප්‍රධාන කාණ්ඩ තුනක් වන බැක්ටීරියා, දිලීර සහ වෛරස වල ප්‍රධාන ලක්ෂණ අපි අධ්‍යයනය කරලා ඉවර වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ කර්මාන්තකමය වශයෙන් සුළු ජීවීන්ගේ වැදගත්කම් මොකක්ද කියලා බලන්න. එහෙනම් අද මාතෘකාව ලියා ගන්න දිලීර. මාතෘකාව ලියා ගන්න දිලීර. දැන් අපි එදිනදා ජීවිතයේදී දැකලා තියෙනවා අපි ගෙදරදී භාවිතා කරන කෑම වර්ගයක් මේ දවස්වල එහෙම ගෙවල් වල ඉඳලා උදේටයි හවසටයි දෙකේම එනවා චූම්පාංකාරය. ඒ චූම්පාංකාරය අපවම අපි ගන්නවා ඉතින් පාන්. කන්ටත් බැරි තරමට ගන්නවා පාන්, බනිස්, ජෑම් පාස්, තීන පාස් ඔක්කොම ගන්නවා. එයාගෙන කාලේ ඉවරලා කෑල්ලක් දෙකක් දානවා ගෙදර ඉන්න ටොමියට. ටොමියා මොකද කරන්නේ? අගෝ අදත් පාන්ද කියලා හොම්බ ගහලා අයින් වෙලා යනවා. ඊට පස්සේ ඒක වැස්සට උදේට පින්නට මහු වෙනවා. ඊට පස්සේ ඒක තෙත ගතියක් එනවා. දවස් දෙක තුනක් යනකොට ටොමියා කාලත් නෑ අපිට ආය කන්නත් බෑ. බලපුවම මේකේ කළු පාට තිත් ටිකක් බලා ගන්න පුළුවන්. කළු පාට තිත් ටිකක් බලා ගන්න පුළුවන්. අපි හරියටම ලං වෙලා බලුවොත් මෙන්න මේ ආකාරයට තමයි ඒවා තියෙන්නේ. මෙන්න මේ ජීවීන්ට කියනවා මියුකර් කියලා. මියුකර් කියලා කියන්නේ. මියුකර් කියලා කියන්නේ ඇත්තටම සුද්ධ ජීවී කාණ්ඩයක්. මේ සුද්ධ ජීවී කාණ්ඩය දිලීර කියන කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. මියුකර්. අපි කියනවා පුස් කියලා. එතකොට එහෙමත් නැත්නම් අපි දැක්කොත් එහෙම වෙලවල් වල එහෙම මීහරක් බඳිනවනේ මීහරක් ගොම තියෙනවා. ඒ ගොම දවස් කිහිපයක් ගියාට පස්සේ ඒ මත තියෙනවා කළු පාට මේ විදිහේ මම ඔය බෝඩ් එකේ ඇඳලා වගේ දිලීර සූත්‍රිකා. ඔන්න දිලීර වල වාසස්ථාන. කියන්නේ මේගොල්ලන්ට තෙතමනීය සහිත පරිසර තියෙන්න ඕන. සිතාමත් ස්වල්ප ප්‍රමාණයක් ඉන්නවා ජලයේ ජීවත් වෙන. දැන්වත් හොයාගෙන තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම මේගොල්ලන් භෞමිකයි. භෞමිකයි කියන්නේ අපි ඉන්න පරිසරයේම තමයි ඉන්නේ. ඒ වගේම තෙත මල ද්‍රව්‍යයන් මත තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. කුඹුරක් මේ මාසෙකට තියෙනවා නම් ගොයන් කපන කාලේ ගොයන් කපලා පිටුරු ගොඩ ගහලා තියෙනෝනේ ගොයම් පිටුරු ලබා ගත්තට පස්සේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ බිම්මල් පිටේ. නැත්නම් අඹ ගහක් හරි ඔය එල්බීසියා ගහක් වගේ සැහැල්ලු ගහක් කපලා බිම දාලා තිබ්බම කාලයක් ගියාට පස්සේ ඒක මත බිම්මල් ඇති වෙනවා. ඔන්න දිලීර. කියන්නේ මල ද්‍රව්‍ය කියන්නේ අයින්ද්‍රිය ද්‍රව්‍ය කියලා අපි කියනවා. අයින්ද්‍රිය ද්‍රව්‍ය. එහෙනම් මේගොල්ලන්ගේ පරිසරය වෙන්නේ ඔන්න ඔය කියන මල ද්‍රව්‍ය. එහෙම නැත්නම් අයින්ද්‍රිය ද්‍රව්‍ය. තෙත භෞමික පරිසරය. එහෙනම් ලියන පළවෙනි කාරණාව විදියට ලියන පළවෙනි කාරණාව විදියට අලුවන් ලියන්න කාබනික ද්‍රව්‍ය බහුල. කාබනික ද්‍රව්‍ය බහුල. කාබනික ද්‍රව්‍ය බහුල. කාබනික ද්‍රව්‍ය බහුල. තෙත් කාබනික ද්‍රව්‍ය බහුල තෙත් භෞමික පරිසර පද්ධතිවල ජීවත් වේ. භෞමික පරිසර පද්ධතිවල ජීවත් වේ. භෞමික පරිසර පද්ධතිවල ජීවත් වේ. බොහෝමයක් ආකාර බොහෝමයක් ආකාර බොහෝමයක් ආකාර යන්න තෙත් අයින්ද්‍රිය ද්‍රව්‍ය
තෙත් බෝඩ් එකේ ලියලා තියෙන්නේ අයින්ද්‍රිය ද්‍රව්‍ය. තෙත් අයින්ද්‍රිය ද්‍රව්‍ය. තෙත් අයින්ද්‍රිය ද්‍රව්‍ය. උපස්සරය කරගනිමින් තෙත් අයින්ද්‍රිය ද්‍රව්‍ය උපස්සරය කරගනිමින් ජීවත් වේ. තෙත් අයින්ද්‍රිය ද්‍රව්‍ය උපස්සරය කරගනිමින් ජීවත් වේ. එහෙනම් දිලීරවල ප්‍රධානම පරිසරය තමයි තෙත් අයින්ද්‍රිය ද්‍රව්‍ය. දැන් අපි ගත්තොත් එහෙම සමහරක් ආකාර ඉන්නවා. තවත් ජීවීන්ට පරපෝෂී වෙනවා. උදාහරණයක් විදිහට අලුහම් තියෙනවා කියන්නේ අලුහම් කියන්නේ දිලීරය. එතකොට ඒක අයින්ද්‍රිය ද්‍රව්‍යයක් නෙමෙයි. දැන් මගේ මේ අලුහම් තියෙනවනම් මම අයින්ද්‍රිය ද්‍රව්‍යයක් නෙමෙයි මම ජීවි ද්‍රව්‍යයක්. එහෙනම් ඇතැම් ආකාර ජීවී ආකාර ජීවී ධාරකයක් මත පරපෝෂී විදිහට වාසය කරනවා. එයා ගන්න ඒකටම ඇතැම් ආකාර පරපෝෂී ලෙස වෙනත් ජීවියෙකු මත වාසය කරයි. ඊළඟට අපි බලන්න වෙනවා මේ ජීවීන්ගේ සෛලීය සංවිධානය මොකක්ද කියලා. මේ ජීවීන්ගේ සෛලීය සංවිධානය මොකක්ද කියලා බලන්න වෙනවා. අපි දන්න බැක්ටීරියා කොයි වගේ සෛලීය සංවිධානයක්ද තිබ්බේ? බැක්ටීරියාවල තිබ්බේ ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානය. ඒගොල්ලන් අපි හඳුනාගත්තේ ඊටවද ප්‍රාථමික විභාග සහිත ජීවීන් කණ්ඩායමක් විදිහට තමයි ප්‍රාග්න්‍යෂ්ටිකෙන් හඳුනගන්නේ. දිලීර කියන්නේ අපේ සෛලීය සංවිධානයට සමාන ජීවි කණ්ඩායමක්. මොකක්ද අපේ සෛලීය සංවිධානය? අපි ටිකක් උසස් කියලා සලකන જાතියෙ නෙමෙයි. උසස් කියන්නේ සෛලීය සංවිධානය අතින් මොන වැඩවල වලින් අතින් එහෙම නෙමෙයි. සෛලීය සංවිධානය අතින් අපි ගත්තාම ශූන්‍යෂ්ටික සෛලීය සංවිධානයකට තමයි අපි උරුමකම් කියන්නේ. එහෙනම් මේ දිලීරත් ඇවිල්ලා ශූන්‍යෂ්ටික සෛලීය සංවිධානයකට තමයි උරුමකම් කියන්නේ. එහෙනම් ලියමු දෙවෙනි කාරණාව එහෙම නැත්නම් දෙවෙනි තලකුණ දැන් ලියා ගන්න. ශූන්‍යෂ්ටික සෛලීය සංවිධානයට අයත් වේ. ශූන්‍යෂ්ටික සෛලීය සංවිධානයට අයත් වේ. ඒකටම ලියමු. එනම් පටල වලින් ආවරණය වූ න්‍යෂ්ටික ද්‍රව්‍ය සහිත සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත. සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙනවා නම් ඒ කියන්නේ මේගොල්ලන්ගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා මේ ආකාරයේ තියෙන න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා පටලමේ ආවරණයක් තියෙනවා. මේ ආකාරයට හොඳින් සංවිධානය වෙච්ච පටලමේ ආවරණයක්. එහෙම තියෙනවා නම් අපිට දකින්න පුළුවන් මේගොල්ලන්ගේ විවිධාකාරයේ සෛල ඉන්ද්‍රිකා තියෙනවා. මොනවද මේ යදින්නේ මම? ගෝල්ගි දේහ, පටලමේ ඉන්ද්‍රිකා, මයිටොකොන්ඩ්‍රියා, රයිබෝසෝම, ලයිසෝසෝම මේ ආකාරයෙන් පටලමේ ඉන්ද්‍රිකා තියෙනවා. එන ලියමු තුන්වෙනි කාරණාව විදියට. පටලමය ඉන්ද්‍රිකා පිහිටයි.
පටලමය ඉන්ද්‍රිකා පිහිටයි. පටලමය ඉන්ද්‍රිකා පිහිටයි. එනම් Golgi Deha, mitochondrium, Golgi Deha, mitochondrium, lysosome, antaplasmiya jalika, යනාදී ඒ කියන්නේ ඒ ආකාරය යනාදී පටලමය ඉන්ද්‍රිකාවලින් යුක්ත වේ. පටලමය ඉන්ද්‍රිකාවලින් යුක්ත වේ. පටලමය ඉන්ද්‍රිකාවලින් යුක්ත වේ. අපි ඊගාවට කතා කරා දැන් බැක්ටීරියාවක නම් බැක්ටීරියා සෛලයක් ගත්තාම බැක්ටීරියා සෛලයේ පිටතින්ම තිබ්බා ප්‍රාවරය. එහෙම නැත්නම් පෝස්ට්. ඊට ඇතුළතින් තිබ්බා සෛල විත්තිය. මෙන්න මේ බැක්ටීරියා සෛල විත්තියේ තිබ්බ ප්‍රධාන සංඝටකයක් තමයි පෙප්ටිඩෝග්ලයිකෑන් කියන්නේ. පෙප්ටිඩෝග්ලයිකෑන්. ඒව මතක තියෙන්න ඕන. අපි ගත්තොත් එහෙම දිලීරයක් දැන් මේ සැකරොමයිසිස් කියලා එහෙම නැත්නම් අපි කියන ඔය කියන ඊස්ට් කියන එක. එහෙනම් මෙයාගේ සෛල විත්තිය පිටින් ප්‍රාවරයක් නැහැ. සෛල විත්තියේ තියෙන ප්‍රධානම සංඝටකය තමයි කයිටින්. කයිටින් කියන්නේ පොලිසැකරයිඩයක්, කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. එහෙනම් මේගොල්ලන්ගේ සෛල විත්තියේ තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි කයිටින්. මේ කයිටින් වලට අමතරව තව සංයෝග දෙකක් තියෙනවා. එකකට අපි කියනවා ග්ලූකෑන් කියලා. එකකට කියනවා ග්ලූකෑන් කියලා. ඊළඟ එකට කියනවා මෙනෑන් කියලා. එහෙනම් සෛල විත්තියේ ප්‍රධාන සංඝටකයේ විදිහට පිළිගන්නවා කයිටින්. ඊට අමතරව ග්ලූකෑන් සහ මෙනෑන් පිළිගන්නවා. එන ලියුම ඊගාව කරන්න. ඊළඟ කරුණ ලියන්න. සෛල විත්තියේ ප්‍රධාන වශයෙන් සෛල විත්තියේ ප්‍රධාන වශයෙන් බොඩ් එකේ ලියලා තියෙන්නේ කයිටින් නැමැති ව්‍යුහමය පොලිසැකරයිඩයේ පිහිටයි. කයිටින් නැමැති ව්‍යුහමය පොලිසැකරයිඩයේ පිහිටයි. මීට අමතරව ඒකටම ලියන්න මීට අමතරව glucan සහ මෙනෑන් බෝඩ් එකේ ලියලා තියෙන්නේ glucan සහ මෙනෑන් යන ද්‍රව්‍ය අඩංගු වේ. ඊළඟට අපි ගත්තා මේගොල්ලන්ගේ සංචිත ආහාර කියන්නේ මොනවද කියලා. මේ බැක්ටීරියා වල සංචිත ආහාරය ඔයගලන්ට මතක ඇති. බැක්ටීරියා වල සංචිත ආහාරය. දැන් මේගොල්ලෝගේ සංචිත ආහාරය අපේ සංචිත ආහාරයට සමානයි. අපේ සංචිත ආහාරය වෙන මොනවාද? ග්ලයිකෝජන්.
අපේ සංචිත ආහාරය වෙන්නේ ග්ලයිකෝජන්. මේගොල්ලන්ගේ සංචිත ආහාරයේ විදියට තියෙන්නේ ග්ලයිකෝජන්. කියන්නේ සූර්යාස්තිකයන්ගේ සංචිත ආහාර වෙන්නේ ග්ලයිකෝජන්. ඒ හැබැයි සප්ත සෛලවල. ශාක සෛලවල නම් ග්ලයිකෝජන් නෙවෙයි පිෂ්ඨයයි වෙන්නේ. මේගොල්ලන්ගේ වෙන්නේ ග්ලයිකෝජන්. glycogen. ලියවි ගාවරණ සෛලය තුල සංචිත ද්‍රව්‍ය ලෙස සෛලය තුල සංචිත ද්‍රව්‍ය ලෙස සෛලය තුල සංචිත ද්‍රව්‍ය ලෙස මල්ලියදී බෝඩ් එකේ glycogen කණිකා පිහිටයි. glycogen කණිකා පිහිටයි. glycogen කණිකා පිහිටයි. සෛලය තුල සංචිත ද්‍රව්‍ය ලෙස glycogen කණිකා පිහිටයි. අපි ඊළඟට ඉංගල හැත්ති මේගොල්ලන්ගේ පෝෂණය. බැක්ටීරියාවන්ගේ නම් සම්පෝෂී කාණ්ඩ හිටියා. රසායනික සම්පෝෂී, ප්‍රවාස සම්පෝෂී, විෂම්පෝෂී ආකාරات හිටියා. මේ දිලීර සියල්ලම ගත්තාම මේගොල්ලෝ රසායනික විෂම පෝෂීන් වෙනවා. රසායනික විෂම පෝෂීන්. ඒ කියන්නේ මේගොල්ලෝ තමන් කාබන් අවශ්‍යතාවය සහ ශක්තිය අවශ්‍යතාවය ලබා ගන්නේ බාහිර ආහාර එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය. මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරලා. මෙන්න මේ රසායනික විෂම පෝෂී ප්‍රධාන පෝෂණ ආකාර තුනක් තියෙනවා. එකක් තමයි මෘතෝපජීවී කියන පෝෂණ විලාසය. මෘතෝපජීවී කියන්නේ යම්කිසි උපස්සරයක් මතර එන්සයිම ශ්‍රාවය කරලා ඒ උපස්සරේ ජීර්ණය කරලා තමන් අවශ්‍ය කරන කාබනික ද්‍රව්‍ය ටික උරා ගන්නවා. උදාහරණයක් විදිහට ගොම ගොඩක ඉන්න දිලීරේ මියුක පාම් කෑල්ලක වැටෙන දිලීරේ. අන්න ඒගොල්ලෝ එහෙම නැත්නම් අපි ගත්තොත් එන්න ගහ කපලා තියෙන අඹ ගහක නැත්නම් දැවයක පිදුරු ගොඩක වැටෙන දිලීරේ. ඒගොල්ලෝ උපස්සරයේ වෙතට නිකුත් කරනවා. එන්සයිම් එකල උපස්සරේ ජීර්ණය කරලා අවශ්‍ය කරන පෝෂක කොටස් ටික උරා ගන්නවා. අන්න ඒකට අපි කියනවා මෘතෝපජීවීන් කියලා. මෘතෝපජීවී. ඔයගොල්ලෝ දැකලා ඇති කළු ගල් වල එහෙමත් නැත්නම් ගස් වල පොඩි පැච් වගේ තියෙනවා. ඒ වලට අපි කියන්නේ ලයිකන කියලා. ඒවට කියන්නේ ලයිකන් කියලා. මෙන්න මේ ලයිකන් කියන්නේ දිලීර සහ සයිනෝබැක්ටීරියා වගේ දිලීර මේ සයිනෝබැක්ටීරියා වගේ ජීවි කාණ්ඩයක් අතර තියෙන සහජීවී සංගමය. මෙතෙන්දී මේගොල්ලෝ සහභෝජී භෝජන විලාසයක් තමයි අනුගමනය කරන්නේ. එකිනෙකාට වාසි සලස ගන්න. කෙනෙකුට වාසස්ථානය අනිත් දෙනෙකුට අනිත් එක්කනට කැම ටික හම්බුනේ. එහෙනම් මෙන්න මේ ආකාරයකට වෙනවා සහභෝජී කියලා. සහභෝජී. එතන ආකාරවල සහජීවී කියලා දක්වනවා. දැන් අපි අලුවන් එහෙම හැදෙනවනේ. ඔන්නේ අලුවන් හැදෙනකොට අපිට දිලීර ඇවිල්ලා පරපෝෂී වෙන්නේ. ඒ වෙනම් තව ආකාරයක් ඉන්නවා පරපෝෂී. පරපෝෂී. එහෙනම් රසායනික විෂමපෝෂීන් ප්‍රධාන ආකාර තුනක් ඉන්නවා මෘතෝපජීවී, සහභෝජී සහ පරපෝෂී විදිහට. දැන් ලියවි ගාව කරන විදිහට සියලුම දිලීර රසායනික විෂම පෝෂී වේ. සියලුම දිලීර රසායනික විෂම පෝෂී වේ. සියලුම දිලීර රසායනික විෂම පෝෂී වේ.
එකටම ලියමු. මොවුන්ගේ පෝෂණ විලාසයන් පහත පරිදි වේ. මොවුන්ගේ පෝෂණ විලාසයන් පහත පරිදි වේ. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් රසායනික විෂම පෝෂීන් මෘතෝපජීවීන් ලෙසත් සහභෝජීවී ලෙසත් පරපෝෂී ලෙසත් දක්ව ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මම බෝඩ් එකේ ලියලා තියෙන සටහන ඔයගොල්ලෝ ওই විදිහටම දාගන්න. මෘතෝපජීවී සහභෝජී සහ පරපෝෂී විදිහට. රසායනික විෂම පෝෂී ආකාර කීපයක් ඉන්නවා. ප්‍රධාන ආකාර වලින් මෘතෝපජීවීන් තමයි අපිට බහුතරයක් පරිසරයේදී දැක ගන්න පුළුවන් වෙන්නේ. සහභෝජී ආකාර වගේම පරපෝෂී ආකාරات තියෙනවා. රසායනික විෂම පෝෂී. මෙන්න මේ සටහන ඔයගොල්ලෝ බෝඩ් එකේ තියෙන සටහන මේ විදිහටම දාගන්න. රසායනික විෂම පෝෂීන් ප්‍රධාන ආකාර තුනයි මෘතෝපජීවී සහභෝජී සහ පරපෝෂී කියලා ආකාර තුනක් ඉන්නවා. දැන් අපි යමු මෙන්න මේ මෘතෝපජීවීන් කියන්නේ කවුද කියලා බලන්න. මෘතෝපජීවීන් කියන්නේ දි รา පත් වන කාබනික ද්‍රව්‍ය. ඇත්තටම කාබනික ද්‍රව්‍ය දි รา පත් වෙන්නේ මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා. ගොම ගොඩක් කපලා දාපු දැවයක් පිටුරු ගොඩක් වගේ එකක් දි รา පත් වෙන්නේ මේගොල්ලන්ගේ එන්සයිම් මේ මත නිකුත් කරනවා. මෙන්න මේක හිතමු අපි උපස්සරය කියලා ඔය කියන දැව කඳ කියලා. මේ දැව කඳ මත ඔයගොල්ලෝ දැකලා තිනවා බිම්මල වගේ දේවල් හැදෙනවා. මේ බිම්මල් වල යට තියෙන්නේ දිලිර සූත්‍රිකාවක්. අපි තාම එතෙන් ආවේ නැහැ. එතෙන් එනවා දැන් ඊගාව කරන්නේ. මෙන්න මේ දිලිර සූත්‍රිකාව මගින් මොකද කරන්නේ? එන්සයිම් නිකුත් කරනවා. බාහිරයට එන්සයිම් නිකුත් කරන්නේ ඒින්ද අපි කියනවා බහිෂ් ශෛලීය ජීර්ණයක් කරනවා කියන්නේ. බහිෂ් ශෛලීය ජීර්ණයක් කියලා කියනවා. එහෙනම් රසායනික විෂම පෝෂී ආකාරයක් වන මෘතෝපජීවී ආකාර තමන්ගේ එන්සයිම උපස්සරයේ මත නිකුත් කරලා ඒ උපස්සරේ ජීර්ණය කරලා පෝෂක ටික අවශෝෂණය කර ගැනීම තමයි මෙන්න මේ රසායනික විෂම පෝෂී මෘතෝපජීවී ආකාර මගින් සිද්ධ කරන්නේ. ලියමු තලවුණක් දාලා යටින්. තලවුණක් දාලා ලියමු. බොහොමයක් ආකාර මෘතෝපජීවී වේ. බොහොමයක් ආකාර මෘතෝපජීවී වේ. බොහොමයක් ආකාර මෘතෝපජීවී වේ. එනම් උපස්තරයේ මතට එන්සයිම නිකුත් කර උපස්තරයේ මතට එන්සයිම නිකුත් කර ඒ ජීර්ණය වීමට සලස්වා පෝෂක අවශෝෂණය කරගනි. ඒකට ලියන්න පුළුවන් එනම් මොම්බෝඩි කියන වචනේ බහිෂ් ශෛලීය ජීර්ණයක් සිදු කරනු ලබයි.
ඊළඟට අපි එමු මේගොල්ලන්ගේ ශෛලීය සංවිධානය ගැන කිව්වා. මේගොල්ලන් ඉන්නවා ඒක ශෛලික ආකාරයේ ඉන්නවා. හැබැයි බොහොම ස්වල්පයක් තමයි ඉන්නේ. ඊළඟට ඉන්නවා බහුශෛලික ආකාර. ඒක ශෛලික ආකාරයකට පොදු උදාහරණයක් සරල මේ සුලභ උදාහරණය තමයි ඊස්ට්. බහුශෛලික ආකාරයකට උදාහරණයක් තමයි අපි ගන්න හතු බිම්මල් කියලා කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ ශෛලීය සංවිධානය ගත්තාම ඒක ශෛලික ආකාරයක් තියෙනවා බහුශෛලික ආකාරයක් තියෙනවා. යම්කිසි දිලීරයක් බහුශෛලික වෙනවා නම් මේගොල්ලන්ගේ තියෙන්නේ දිලීර සූත්‍රිකා. දිලීර සූත්‍රිකා තමයි තියෙන්නේ. දැන් නූල් වගේ තමයි දිලීර සූත්‍රිකා තියෙන්නේ. අන්නේ දිලීර සූත්‍රිකා වර්ග කරන ප්‍රධාන ආකාර දෙකකට සාවාර දිලීර සූත්‍රිකා සහ නිරාවාර දිලීර සූත්‍රිකා කියලා. සාවාර දිලීර සූත්‍රිකා සහ නිරාවාර දිලීර සූත්‍රිකා. එතකොට මෙන්න මේ දිලීර සූත්‍රිකා මේගොල්ලන්ගේ නූල් බෝලයක් වගේ පැතිරලා තියෙන්නේ අන්නේ ඒ දිලීර සූත්‍රිකා ජාලයට අපි කියනවා මයිසීලියම් කියලා. කියනවා ඒකට මොකක්ද කියලාද? මයිසීලියම් කියලා. එයා ලියමු ඊගාව කරන විදියට. ලියාගන්න ඊගාව කරන විදියට. බොහෝමයක් ආකාර බහුශෛලික වේ. බොහෝමයක් ආකාර බහුශෛලික වේ. බොහෝමයක් ආකාර බහුශෛලික වේ. ඒත් එක්කම ලියාගමු. ඇතැම් විට ඒක ශෛලික ඇතැම් විට ඒක ශෛලික ඇතැම් විට ඒක ශෛලික ආකාර දැත. ඇතැම් විට ඒක ශෛලික ආකාර දැත. ඇතැම් විට ඒක ශෛලික ආකාර දැත. වරහන් දාගන්න උදාහරණේ ඊස්ට් උදාහරණේ ලියාගන්න ඊස්ට්. ඒකටම ලියමු. නැත්නම් ඊගාව කර්ම විදිහට ලියාගත්තත් කමක් නැහැ. ඊගාව කර්ම විදිහට ගන්න. බහුශෛලික විට දිලීරය සූත්‍රිකාකාර වේ. බහුශෛලික විට දිලීරය සූත්‍රිකාකාර වේ. බහුශෛලික විට දිලීරය සූත්‍රිකාකාර වේ. දිලීරය සූත්‍රිකාකාර වේ. එහෙනම් මෙන්න මේ දිලීර සූත්‍රිකා ජාලයක් තියෙන්නේ මේ ජාලයට අපි කියනවා මයිසීලියම කියලා. ලියමු. ඒකටම මයිසීලියම් ලියන්න. දිලීර සූත්‍රිකා ජාලය පොදුවේ ගත් විට දිලීර සූත්‍රිකා ජාලය පොදුවේ ගත් විට මයිසීලියම ලෙස හැඳින්වේ. දිලීර සූත්‍රිකා ජාලය පොදුවේ ගත් විට මයිසීලියම ලෙස හැඳින්වේ. මෙන්න මේ දිලීර සූත්‍රිකා ගත්තාම අපි ඇතැම් දිලීර සූත්‍රිකා තියෙනවා මේ ආකාරයේ. මේව අතුලේදීලා තියෙන්නේ. මේකේ නියස්ටි තැන් වල පීඩනවා මේ ආකාරයට. තමත් දිලීර සූත්‍රිකා තියෙනවා මේ විදියමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා.
මෙන්න මේ ආකාරය. මේගොල්ලන්ගේ තනින් තනින් මේ දිලිර සූත්‍රිකා ජාලය මෙහෙම බෙදිලායි තියෙන්නේ. ඒවා එක කොටසක එක් න්‍යෂ්ටි බැගින් පිටට. මෙන්න මෙවැනි දිලිර සූත්‍රිකාවලට අපි කියනවා සාවාර දිලිර සූත්‍රිකා කියලා. මේ දෙන්නේ සාවාර දිලිර සූත්‍රිකා. මේවා නිරාවාර දිලිර සූත්‍රිකා කියලා කියනවා. එහෙනම් මෙන්න මේ මයිසීලියමේ තියෙන්න පුළුවන් සූත්‍රිකාකාර දෙකක්. මයිසීලියමේ තියෙන්න පුළුවන් සූත්‍රිකාකාර දෙකක්. එක ආකාරයකට කියනවා සාවාර දිලිර සූත්‍රිකා කියලා. අනිත් ආකාරයකට කියනවා නිරාවාර දිලිර සූත්‍රිකා කියලා. ලියාගමු මේකත් ඒ විදිහටම. එතෙන් ලියාගමු. දිලිර සූත්‍රිකා දිලිර සූත්‍රිකා ප්‍රධාන ආකාර දෙකකි. දිලිර සූත්‍රිකා ප්‍රධාන ආකාර දෙකකි. එන්නගමු මෙන්න මේ කොටස. පළවෙනි එක සාවාර දිලිර සූත්‍රිකා. සාවාර දිලිර සූත්‍රිකා. එන්නගන්න පළවෙනි ආකාරයේ සාවාර දිලිර සූත්‍රිකා. සාවාර දිලිර සූත්‍රිකා. බලන්න දිලිර සූත්‍රිකාව අතු බෙදලා තියෙනවා. ඒ අතු බෙදලා තියෙන දිලිර සූත්‍රිකාව තනින් තනින් සෛල ආකාරයට බලා ගන්න පුළුවන්. සාවාර දිලිර සූත්‍රිකා. ඊළඟට එනගන්න දෙවෙනි එක නිරාවාර දිලිර සූත්‍රිකා. සූත්‍රිකාව අතු බෙදලා තිබ්බට සූත්‍රිකාවේ වූ සෛල වශයෙන් වෙන් වෙලා නැහැ. මේවා නම් කරගමු අපි න්‍යෂ්ටි කියලා. දිලිර සූත්‍රිකා ප්‍රධාන ආකාර දෙකයි සාවාර දිලිර සූත්‍රිකා සමග නිරාවාර දිලිර සූත්‍රිකා. සාවාර දිලිර සූත්‍රිකාවක් ඔයගලන්ට පේන ආකාරයට බලන්න එකේ බෙදිලා තියෙන්නේ නේ. එකේ කොටසේ එක් න්‍යෂ්ටි බැගින් තියෙනවා. නිරාවාර දිලිර සූත්‍රිකාව නැවත සූත්‍රිකාව කොටස් වලට බෙදලා නැහැ. න්‍යෂ්ටි රාශියක් පිටනවා. සංසයිනික අවස්ථාව කියලත් මේකට සමාන කියනවා. ඔන්න සාවාර දිලිර සූත්‍රිකා සහ නිරාවාර. අපි මේ කතා කරේ දිලිර සූත්‍රිකාව දුරීර මයිසීලියම තියෙන ආකාරයනේ. ඒකසෛනික දිලිරයක් ගත්තොත් එහෙම මෙන්න මේ දිලිර සෛල ගොඩක් වෙලාවට ගත්තාම අණ්ඩාකාර හැඩයෙන් තියෙනවා. මම මේ කතා කරන්නේ ඊස්ට්. අණ්ඩය කියලා කියන්නේ විතරේ කියන එක නෙවෙයි ගෝලාකාර හැඩයක් තියෙනවා. එතන මෙන්න මේ දිලිරේ තියෙනවා න්‍යෂ්ටියක් තියෙනවා සංවිධානයේ වෙච්ච. ඊට අමතරව සෛලගත ඉන්ද්‍රිකා පිළිගන්නවා. මේ ආකාරයට පිළිගන්නවා. යන්නේ ඇතැම් ආකාර මොකද වෙන්නේ? සූත්‍රිකාකාර. ඇතැම් ආකාර ගෝලාකාර. එනම් මේගොල්ලන්ගේ රූපීය විවිධත්වයක් තියෙනවා. එනම් ලියමු මේ ආකාරයට. මොවුන්ගේ රූපීය විවිධත්වයක් ඇත. මොවුන්ගේ රූපීය විවිධත්වයක් ඇත. ඒකසෛලිකාකාර ගෝලාකාර හෝ ඒකසෛලිකාකාර ගෝලාකාර හෝ අණ්ඩාකාර වේ. ගෝලාකාර හෝ අණ්ඩාකාර වේ. ඇතැම් ආකාර සූත්‍රිකාකාර වේ. ඇතැම් ආකාර සූත්‍රිකාකාර වේ. අපි චුට්ටක් ඇඳගමු මෙතන. මම මේ අඳින්නේ ඊස් සෛලයක්.
මම මේකම මෙයාගේ ප්‍රජනනාංග අවස්ථාවක් විදිහට මෙන්න මේ අංකුරයක් ඇති වෙන අවස්ථාවක් දක්වලා ගන්නවා. ඒ කියන්නේ එයාගේ න්‍යෂ්ටියක් න්‍යෂ්ටිකාමක් අනිකුත් සෛලගත ඉන්ද්‍රියකාත් එක්ක පවතින අවස්ථාව. right මේ තියෙන්නේ රික්තකය මේ න්‍යෂ්ටිය කීපයක් මෙයන්නේ ගොල්ගි දෙන්න ER ආගියෝනේ නම් මයිටොකොන්ඩ්‍රියම් මම ගමු මේ හරියට ආහාර කණිකා විතර ග්ලයිකෝජන් රයිබෝසෝම right එතකම් බලන්න මෙන්න මේ රූප සරණ right එතකම් බලන්න මේ රූප සරණ දිලීරේ හැඩය අණ්ඩාකාරයි මම නම් කරන්නම් රූප සරණ මෙතනින් නම් කරමු සෛල භිත්තිය මේගොල්ලන්ගේ සෛල භිත්තියේ තියෙන්නේ කයිටින් කියන පොලිසැකරයිඩේ කියලා කිව්වා. ඊළඟට මම මේ කුඩා තිත් නම් කරන්නම් රයිබෝසෝම විදියට. රයිබෝසෝම විදියට. ඊළඟට ගොල්ගි දේහය ගොල්ගි දේහය මේක අංකුරය කියලා විදිහට නම් කරමු. මේ තියෙන්නේ න්‍යෂ්ටිය මෙන්න තියෙනවා අන්තප්ලාස්මීය ජාලිකා අන්තප්ලාස්මීය ජාලිකා ආහාර කණිකා ආහාර කණිකා විදිහට තිබ්බේ ග්ලයිකෝජන් බව මතක ඇති මෙන්න තියෙනවා රික්තකයක් මයිටොකොන්ඩ්‍රියම් මේ තියෙන්නේ දර්ශීය ඊස්සයිලය දර්ශීය ඊස්සයිලය රූප සරණ පැහැදිලි වෙන්න ගන්න ඒ වගේම රූප සරණ නම් කරන්න හැඩය අණ්ඩාකාර හැඩයක් බවට ඇඳ ගන්න මේ අංකුරේ තදංග වෙන්නේ ප්‍රධාන මව් සෛලයේ තියෙන සෛල ප්ලාස්මය සහ ඒ ආශ්‍රිත කොටස්ම තමයි අඩංගු වෙන්නේ පොඩ් එක පැහැදිලිනේ සැකරොමයිසිස් වල ව්‍යුහයක් මේ කියන ආකාරයේ Tamanට පොඩ්ඩක් මතකයෙන් දැනගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරි රූප සරහනේ සම්පූර්ණ නම් අපිට කරුණු කීපයක් සඳහන් කරගන්න පුළුවන් මේ සැකරොමයිසිස් ගැන. මීට යටින් පොඩ්ඩක් ලියමු තල්ලකුණු කීපයක් දාලා සැකරොමයිසිස් ගැන.
සැකරොමයිසිස් සාමාන්‍යයෙන් අපිට දක්නට ලැබෙන්නේ පළතුරු සීනි ද්‍රාවණ උදාහරණයක් විදියට තෙලිජ්ජ මුට්ටි වලට එන සැකරොමයිසිස් වර්ගර්ෂ තමයි වැටෙන්නේ ඊට පස්සේ තමයි අවසට වෙනකොට තෙලිජ්ජ ටික පෙරලා රාම බවට පත් වෙන්නේ. එන ලියමු පළවෙනි කරුණ විදියට සරලවම දාලා යන සැකරොමයිසිස් කියන්නේ ඒ කියන්නේ ඊස්ට් ගැන යන්න පළතුරු සීනි ද්‍රාවණ පළතුරු සීනි ද්‍රාවණ කිරි පළතුරු සීනි ද්‍රාවණ කිරි හෝ පැසීම සිදුවන සියලුම ස්ථානවල සීනි මේ වාසයක් තියෙනවා නම් ඒක පැසීම සිද්ධ කරන්න පුළුවන් අධ්‍යසාර බවට පත් කරන්න. සියලුම ස්ථානවල වර්ධක අවස්ථාවන් සහ වාතයේ බීජාණු ලෙස දක්නට ලැබේ. වර්ධක අවස්ථාවන් සහ වාතයේ බීජාණු ලෙස දක්නට ලැබේ. ලියමු දෙවෙනි කරුණ අන්වීක්ෂීය වේ. දෙවෙනි කරුණ අන්වීක්ෂීය වේ. තුන්වෙනි කරුණ මේගොල්ලෝ ඇවිල්ලා හැඩයෙන් ගෝලාකාර වෙනවා. එහෙනම් ලියමු තුන්වෙනි කරුණ හැඩයෙන් ගෝලාකාර වේ. ඊළඟට අන්වීක්ෂීය වේ. හැඩයෙන් ගෝලාකාර වෙනවා අන්වීක්ෂීය වෙනවා ඒකසෛලික වෙනවා. ඒකසෛලික වේ. ඒ වගේම මේගොල්ලන්ගේ තනි න්‍යෂ්ටියක් තියෙන හින්දා කියන අපි ඒක න්‍යෂ්ටික වේ කියලා. එහෙනම් ලියන්නේ කාව කරන ඒක න්‍යෂ්ටික වේ. ඊළඟට මේගොල්ලෝ මෘතෝපජීවී වෙන්නේ. කියන්නේ මේගොල්ලෝ අපි තුමු තෙලිජ ද්‍රාවණයකට වැටෙන්නේ කියලා තෙලිජ ද්‍රාවණයට නිකුත් කරන මෙයා එන්සයිම්. එන්සයිම් නිකුත් කළේ ජීර්ණය කරනවා. උදාහරණයක් එන්සයිම් තමයි සයිමේස් කියන එන්සයිම්. අපි රානිෂ්පාදනයේදී ගැන කතා කරනවා. ඒක මේ සැකරොමයිසිස් කියන්නේ මෙච්චර දුරට කතා කරන්නේ. ඔන්න මෙයා එන්සයිම් එක නිකුත් කරනවා සීනි ද්‍රාවණයට නිකුත් කළේ වලලා යා පෝෂක ටික අවශෝෂණය කර ගන්නවා උපස්සලේ ජීර්ණය කරනවා. ලියමු මෘතෝපජීවී වේ. ලියන්න එනම් සෛලයෙන් පිටතට එන්සයිම ශ්‍රාවය කර පෝෂක කොටස් අවශෝෂණය කරගනි. අපි ඒකට කියනවා බහිස්සෛලීය ජීර්ණයක් කියලා. පෝෂක කොටස් අවශෝෂණය කරගනි. වරන් ලියන්න බහිස්සෛලීය ජීර්ණයක් කියලා. බහිස්සෛලීය
බහිස්සයිලයේ ජීර්ණයක් තමයි තියෙන්නේ. right ඊළඟට මෙන්න මේගොල්ලන්ගේ ප්‍රජනනය සිද්ධ වෙන්නේ අංකුරයක් ඇවිල්ලා. ඒ අංකුරය තමයි වෙනත් සෛලයක් බවට වර්ධනය වෙන්නේ. ලියමු. අලිංගිකව ප්‍රජනනය කෙරේ. කියන්නේ අලිංගිකව ප්‍රජනනය කෙරේ. අලිංගිකව ප්‍රජනනය කෙරේ. එය අංකුරණය නම් වේ. අලිංගිකව ප්‍රජනනය කෙරේ එය අංකුරණය නම් වේ. එය අංකුරණය නම් වේ. ඊට අමතරව මේගොල්ලන්ගේ මයිටොකොන්ඩ්‍රියා බහුලයි. හරිත ලව පිහිටන්නේ නැහැ. හරිත ලව පිහිටන්නේ ස්වයංපෝෂීන්ගේ. මේගොල්ලන්ගේ පිහිටනවා රික්තක. ලියන්න. ඊගාව කරුණ විදියට මයිටොකොන්ඩ්‍රියා බහුල වේ. මයිටොකොන්ඩ්‍රියා බහුල වේ. මයිටොකොන්ඩ්‍රියා බහුල වේ. මයිටොකොන්ඩ්‍රියා බහුල වේ. ඊගාව කරුණ හරිත ලව හැර හරිත ලව හැර හරිත ලව හැර සියලු ඉන්ද්‍රියකා පිහිටයි. සියලු ඉන්ද්‍රියකා පිහිටයි. හරිත ලව හැර සියලු ඉන්ද්‍රියකා පිහිටයි. ඔන්න ඔය කොටස් ටික තමයි වැදගත් වෙන්නේ සැකරොමයිසිස් සම්බන්ධයෙන්. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තාම පොදුවේ සැකරොමයිසිස් කියන දිවීරය අපිට කර්මාන්තමය වශයෙන් ඉතාමත්ම වැදගත්කමක් සහිත දිවීර. පොදුවේ ගත්තාම අපි ඊගව මාතෘකාව කරගමු දිවීරවල ආර්ථික වැදගත්කම. එහෙනම් ලියා ගන්න මාතෘකාව දිවීරවල ආර්ථික වැදගත්කම්. දිවීරවල ආර්ථික වැදගත්කම්. දිවීරවල ආර්ථික වැදගත්කම්. මාතෘකාව ලියා ගන්න ඊගාවට දිවීරවල ආර්ථික වැදගත්කම්. දිවීර අපිට ආර්ථික වැදගත් වෙනවා කරුණු කිහිපයක් හේතුවෙන්. අපි ප්‍රධාන වශයෙන්ම ඇත්තටම අපිට මේ ජීවත් වෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ මේ දිවීරෙන් හින්දා. මියගිය අපේ પરම්පරාවල ඉස්සෙල්ලා කට්ටිය මිය ගියපු අය වියෝජනය කළා දාපු හින්දා තමයි අලුත් ජීවීන් ඉඩක් ලැබෙන්නේ පරිසරේ. දැන් ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝ වැදගත් වෙනවා වියෝජකයන් ලෙස. අපි ලියමු අංක 1. අංක 1 පරිසරයේ සිටින ප්‍රධානතම වියෝජකයන් ලෙස පරිසරයේ සිටින ප්‍රධානතම වියෝජකයන් ලෙස ද්‍රව්‍ය චක්‍රීකරණයට පරිසරයේ සිටින ප්‍රධානතම වියෝජකයන් ලෙස ද්‍රව්‍ය චක්‍රීකරණයට පරිසරයේ සිටින ප්‍රධානතම වියෝජකයන් ලෙස ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වීම. ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වීම. ඔන්න අංක 1. ඊළඟට මේගොල්ලෝ වැදගත් වෙනවා තනියකුරේ කර්මාන්තය. මොකද්ද තනියකුරේ කර්මාන්තය? රා කර්මාන්තයේ සමාන. රා සහ අනිකුත් මධ්‍යසාර ආශ්‍රිත කර්මාන්තවලදී පැසිමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපි ඔය කතා කරපු සැකරොමයිසිස් එහෙම නැත්නම් ඊස්ට් මගින්. කියන්නේ දෙවෙනි කාරණාව මධ්‍යසාර පාන
නිෂ්පාදනය සඳහා මධ්‍යසාර සහ මධ්‍යසාර පාන නිෂ්පාදනය සඳහා ලියමු අංක 3 ඊගව අංකය මේගොල්ලෝ වැදගත් වෙනවා පාන් නිෂ්පාදනයේ බේකරි නිෂ්පාදනයේදී පාන් පිපෙන්න ඕනේ. පාන් නිෂ්පාදනය අපිට වෙනමම තියෙනවා පාන් පිපෙන්න ඕනේ. ඒ පිපෙද්දී මේගොල්ලන් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් ඉන්න තමයි පාන් පිපෙන්නේ. right ලියමු තුන්වෙනි එක බේකරි ආශ්‍රිත කර්මාන්ත සඳහා බේකරි ආශ්‍රිත කර්මාන්ත සඳහා බේකරි ආශ්‍රිත කර්මාන්ත සඳහා වැදගත් වෙනවා. බේකරි ආශ්‍රිත කර්මාන්ත සඳහා ඊළඟට අපි කෙලින්ම බිම්මල් කියන්නේ ඇත්තටම බැසිඩියෝමයිකෝටා කාණ්ඩේ ප්‍රජනක අවස්ථාවේ බීජාණුගතය. අපි එයා ආහාරයට ගන්නවා. කියන්නේ ඍජුම ආහාර ලෙස. එහෙනම් ලියමු අංක 4 ආහාර ලෙස. ආහාර ලෙස. ආහාර ලෙස. ඊළඟට අපි මේගොල්ලෝ ඕනේ වෙනවා ආහාර පරිපූරක නිෂ්පාදනය සඳහා. ඔය මාමයිට් විජිමයිට් කියන්නේ පෝෂක පදාර්ථ අතිරේකව අපේ ඇඟට ලබා ගැනීම සඳහා ආහාර පරිපූරක භාවිතා කරනවා. මෙන්න මේ ආහාර පරිපූරක වලට කියන්නේ ඊස් නිස්සාරක වල තමයි අපි කියන්නේ මේ මාමයිට් විජිමයිට් කියලා විවිධ වාණිජ නාම වලින් එන්නේ ඒවා. එහෙනම් එන්න ලියන්නේ ඊගාවන්තය අංක 5 නෙමෙයි අංක 5 ආහාර පරිපූරක නිෂ්පාදනය. ආහාර පරිපූරක නිෂ්පාදනය. ආහාර පරිපූරක නිෂ්පාදනය. right ඊළඟට අපිට චීස් නිෂ්පාදනයේදී බැක්ටීරියාවන්ට ඕන වෙනවා දිලීරත් ඕන වෙනවා. එහෙනම් ලියා ගන්න අංක 6 ඊළඟ අංකය අංක 6 චීස් නිෂ්පාදනය. චීස් නිෂ්පාදනය अंक 6 चीज निष्पादने ඊළඟට අපිට ඕන වෙනවා ඖෂධ කර්මාන්තයේදී ප්‍රතිජීවක නිපදවීම සඳහා ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස් කියලා කියන්නේ ප්‍රතිජීවක නිෂ්පාදනය. එහෙනම් අංක 7 කියන්න ප්‍රතිජීවක නිෂ්පාදනය සඳහා ප්‍රතිජීවක නිෂ්පාදනය සඳහා ප්‍රතිජීවක නිෂ්පාදනය සඳහා ඊළඟට අංක 8 අපිට අවශ්‍ය වෙනවා එන්සයිම නිපදවීම සඳහා. ලියන්න එන්සයිම නිෂ්පාදනය සඳහා එන්සයිම නිෂ්පාදනය සඳහා එන්සයිම නිෂ්පාදනය සඳහා ඊළඟට ලියමු අංක 9 අංක 9 ලියන්න කාබනික අම්ල නිෂ්පාදනය සඳහා කාබනික අම්ල නිෂ්පාදනය සඳහා අපි මේව කතා කරන ග්ලූටමික් අම්ලය එහෙම හදන අවස්ථාවන් කතා කරනවා. කාබනික අම්ල නිෂ්පාදනය සඳහා මෙන්න මේ කරුණු කාරණා ටික දිලීරවල ආර්ථික වැදගත්කම් විදිහට මතක තබා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දිලීර සම්බන්ධයෙන් කතා කිරීම එතනින් නවත්තලා ආයේ මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ තිබ්බොත් ඒවා කර්මාන්ත ආශ්‍රිතව කතා කරනවා. පොදුවේ ගත්තාම දිලීරවල මෙන්න මේ ලක්ෂණ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට ඉන්න දෙන්නේ ඊගාව සුටිජීවී කාණ්ඩයේ විදිහට අපි කතා කරන්නේ වෛරස. එහෙනම් අලුත් මාතෘකාවක් විදිහට ලියා ගන්න වෛරස කියන එක. වෛරස් සම්බන්ධයෙන් නම් අපිට ගොඩාක් දේවල් කතා කරන්න නැහැ. හඳුන්වා දීමක් විතරයි තියෙන්නේ. අපි මෙතෙක් කතා කරපු බැක්ටීරියා සහ දිලීර යම්කිසි සෛලීය සංවිධානයකට අයත් වුණා. උදාහරණයක් විදිහට බැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයකට
දිලීර ශූන්‍යස්තික සෛලීය සංවිධානයටත් අයත් වෙනවා. මේ වෛරස් කියන්නේ කිසිම සෛලීය සංවිධානයකට අයත් වෙන ජීවිකාණ්ඩයක් නෙමෙයි. එහෙනම් අපි ඒගොල්ලන් කියන අසෛලික කියන්නේ. වෛරස් මුලින්ම හොයාගත්තේ දුම්කොළ ශාකයේ පත්‍ර විචිත්‍ර වීමේ රෝගය සම්බන්ධයෙන් තමයි හොයාගත්ත වෛරසය. ඒකට නම් කරා දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝග වෛරසය කියලා. දිමිත්‍රි අයිවනෝස්කී කියන විද්‍යාඥයා තමයි වෛරස ලෝකෙට මුලින්ම අනාවරණය කරලා දුන්නේ. මෙන්න මේ වෛරස ගත්තාම මේ උල්ලංගේ සෛලීය සංවිධානයක් නැහැ. ඒ කියන්නේ අසෛලිය කියන්නේ වෙනවා. මේගොල්ලන් බැක්ටීරියාවන් වලටත් වඩා ඉතාමත්ම කුඩායි. බැක්ටීරියාවන් මයික්‍රෝමීටර පරිමාණයෙන් මනින්න පුළුවන් වුණාට වෛරස මයික්‍රෝමීටර පරිමාණයෙන් මනින්න බෑ. ඊට වඩා කුඩා පරිමාණයක් වන නැනෝමීටර පරිමාණය දක්වා යන්න වෙනවා. සාමාන්‍යයෙන් වෛරසයක් බැක්ටීරියා සෛලයකින් 50න් එකක පමණ විශාලත්වයක් තමයි දාන්නේ. අපි කරුණු කාරණා ටික ලියාගමු මේ සම්බන්ධයෙන්. ලියන්න පළවෙනි කරුණ කොට දාලා මේ විදිහට සෛලීය ව්‍යුහයක් හෝ සෛලීය සංවිධානයක් නොදරයි. සෛලීය ව්‍යුහයක් හෝ සෛලීය සංවිධානයක් නොදරයි. සෛලීය ව්‍යුහයක් හෝ සෛලීය සංවිධානයක් නොදරයි. දෙවෙනි එක මේගොල්ලොත් අන්වීක්ෂීය. හැබැයි මේගොල්ලෝ ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ. මම කිව්වා නැනෝ පරිමාණයක් තියෙන්නේ කියලා. එහෙනම් නැනෝ පරිමාණයන් භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවල. එහෙනම් ලියමු අන්වීක්ෂීය වේ. ඒකම ලියන්නේ බැක්ටීරියාවන් වලටත් වඩා ඉතා කුඩා වේ. බැක්ටීරියාවන් වලටත් වඩා ඉතා කුඩා වේ. වරහන් ඉදිරි ලියා ගන්න නැනෝමීටර 20ක් නැනෝමීටර 300ක් අතර පරාසයක තමයි පිළිගන්නේ. නැනෝමීටර 20ක් නැනෝමීටර 300ක් අතර පරාසයක. මේක වරහන් ඇතුලේ දාගන්න. නැනෝමීටර 20ක් නැනෝමීටර 300ක් අතර පරාසයක තමයි පිළිගන්නේ. ඒත් එක්ක මේකටම ලියාගෙන යමු. ඒකටම ලියමු ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි. නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි. නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි. ඊළඟට මේගොල්ලන්ගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පිළිදෙනවා. දැන් අපෙත් පිළිදෙනවනේ න්‍යෂ්ටික ද්‍රව්‍ය. මේගොල්ලන්ගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පිළිදෙනවා. හැබැයි අපේ වගේ DNA RNA දෙකම එක විදිහට පිළිදන්නේ නැහැ. මේගොල්ලන්ගේ න්‍යෂ්ටික අම්ල එක්ක DNA නම් DNA එහෙම නැත්නම් RNA නම් RNA තියෙනවා. දැන් මේ දවස්වල වෛරස් එක ගැන ගොඩාක් කතා බහටපත් වෙනවා. කොරෝනා කතන්දරයත් එක්ක. එනන්නේ මේ ගාම කරන විදිහට න්‍යෂ්ටික ද්‍රව්‍ය පිහිටයි. න්‍යෂ්ටික ද්‍රව්‍ය පිහිටයි. ඒකටම ලියමු ඒවා න්‍යෂ්ටික ද්‍රව්‍ය පිහිටයි. ඒවා DNA හෝ ඒවා DNA හෝ RNA වේ. DNA හෝ RNA වේ. න්‍යෂ්ටික ද්‍රව්‍ය පිළිතුර ඒවා DNA හෝ RNA වෙනවා.
හැබැයි DNA RNA කිසි විටක එක පිට පිටන්නේ නැහැ. කියන්නේ කර. නමුත් DNA සහ RNA එක විට නොපිහිටයි. නමුත් DNA සහ RNA එක විට නොපිහිටයි. මෙන්න මේගොල්ලන්ගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා තියෙනවා ප්‍රෝටීනමය ආවරණයක්. න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා තියෙනවා ප්‍රෝටීනමය ආවරණයක්. මෙන්න මේකට කියනවා කැප්සූලය කියලා. එහෙම නැත්නම් කැප්සිඩේ කියලා කියනවා. කැප්සිඩේ කියලා කියනවා. දැන් නිගා කරන විදිහට න්‍යෂ්ටික ද්‍රව්‍ය ආවරණය කරමින් න්‍යෂ්ටික ද්‍රව්‍ය ආවරණය කරමින් ප්‍රෝටීනමය ආවරණයක් පිහිටයි. ප්‍රෝටීනමය ආවරණයක් පිහිටයි. එය කැප්සූලය ලෙස හඳුන්වයි. ඊළඟට මේගොල්ලන්ගේ පෝෂණය ගත්තා මේගොල්ලෝ අනිවාර්යෙන් පරපෝෂී වෙනවා. මේගොල්ලන් සාමාන්‍ය පරිසරයේදී අජීවී අංශු විදියට තමයි තියෙන්නේ. මේගොල්ලෝ සජීවී වෙන්නේ යම්කිසි ජීවී සෛලයක් තුළට ඇතුළු වුණාට පස්සේ. කොරෝනා වෛරසය අජීවී විදියට තියෙනවා සාමාන්‍ය පරිසරයේ. අපේ ශ්වසන පද්ධතියට කියපුවම මොන ජෛව පද්ධතියක් හම්බ වෙනවා. එයා සක්‍රිය වෙනවා. එහෙනම් ලියමු ඊගාව කරන सामान्य परिसरेදී जीव लक्षण නොපෙන්වයි. सामान्य परिसरेදී जीव लक्षण නොපෙන්වයි. එනම් අජීවී වේ. හැබැයි මේගොල්ලෝ සජීවී සෛලයක් තුළට ගියාට පස්සේ මේගොල්ලෝ මොකද වෙන්නේ? ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. ලියමු ඊගව කරුණ. නමුත් ජෛව පද්ධති තුළදී පරිවෘත්තීයව සක්‍රිය වේ. කියන්නේ සාමාන්‍ය පරිසරයේදී ශ්වසනයක් ඒ කිසි දෙයක් පෙන්වන්නේ නැහැ වර්ධනයක් කිසිම දෙයක් නැහැ. හැබැයි ධාරක සෛලයක් වලට රිංග ගත්තට පස්සේ මේගොල්ලෝ පරිවෘත්තීයව සක්‍රිය වෙනවා. ඊගා කරුණු ලියමු. ප්‍රජනනය සිදුවන්නේ සජීවී සෛල තුලදී පමණි. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙන්නේ මේගොල්ලන්ම
මේගොල්ලන්ගේ තියෙන ඔය යම් ජීවි ලක්ෂණ තියෙනවා. පරිවෘත්තීයව සක්‍රිය වෙනවනේ සජීවී ශරීරයත් වලදී. අන්න ඒ වලට හානි වෙන්නේ නැතුව මේගොල්ලන්ව ස්පටිකීකර බවට පත් කරන්න බලන්න. නිකන් මැගී සුක්කට වගේ බවට පත් කරන්න. එන්නේ මේ ගාව කරණ ජෛව ලක්ෂණ නොනැසෙන පරිදි ජෛව ලක්ෂණ නොනැසෙන පරිදි ජෛව ලක්ෂණ නොනැසෙන පරිදි ස්පටිකීකරණය කළ හැක. ජෛව ලක්ෂණ නොනැසෙන පරිදි ස්පටිකීකරණය කළ හැක. ජෛව ලක්ෂණ නොනැසෙන පරිදි ස්පටිකීකරණය කළ හැක. ඒ වගේම ලියාගමු ඊගාව කරන සියල්ලන්ම පරපෝෂී වේ. සියල්ලන්ම පරපෝෂී වේ. සියල්ලන්ම පරපෝෂී වේ. සියල්ලන්ම පරපෝෂී වේ. මේගොල්ලන්ගේ හැඩය ගත්තාම ප්‍රධාන ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට බෝඩ් එකේ අඳින ආකාරයේ ප්‍රධාන ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට කියනවා ගෝලාකාර හැඩය කියලා. ගෝලාකාර. මේකට කියනවා හෙලික්ස් ආකාර හැඩය කියලා. මේ ආකාරයට කියනවා සංකීර්ණ ආකාරය කියලා. එහෙනම් වෛරස් වල ප්‍රධාන හැඩතල තුනක් හඳුනා ගන්න පුළුවන්. මේ හැඩේ කියන්නේ තියෙන්නේ නියස්ටික ද්‍රව්‍යමේ තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ප්‍රෝටීන මේ ආවරණය. ඇතැම් ආකාරවල අණ්ඩක වගේ දකින්න පුළුවන්. මේ කෙහෙල් ගැබරි වගේ තියෙන්නේ ප්‍රෝටීන මේ ආකාරය. මේ තියෙන්නේ බැක්ටීරියා භක්ෂක වෛරස් එක. එහෙනම් මේගොල්ලන්ගේ ප්‍රධාන හැඩතල ආකාර අපිට තුනක් හඳුනා ගන්න පුළුවන්. ලියමු මේ ආකාරයට. වෛරස් වල මූලික හැඩ ආකාර තුනකි. වෛරස් වල මූලික හැඩ ආකාර තුනකි. වෛරස් වල මූලික හැඩ ආකාර තුනකි. ලියන්න පළවෙනි ආකාරය ගෝලාකාර ඇඳගන්න වෙනවා. දෙවෙනි ආකාරය හෙලික්ස් ආකාර ගෝලාකාර හෙලික්ස් ආකාර. තුන්වෙනි ආකාරය සංකීර්ණ ආකාරය. තුන්වෙනි ආකාරය සංකීර්ණ ආකාරය. මෙන්න මේ හැඩතල තුන ඇඳගන්න. ගෝලාකාර හැඩ ආකාරය මේකේ අෂ්ටතල වගේ හැඩයක් තියෙනවා. ඒක අපි කතා කරන්නේ නැහැ. උදේ ගත්තාම හැඩේ ගෝලාකාරයි. දෙවෙනි එක දණ්ඩාකාර නැත්නම් හෙලික්ස් ආකාර. තුන්වෙනි ආකාරය සංකීර්ණ ආකාර. උදාහරණයක් විදිහට හෙම්බිරිසා වැදෙන වෛරසයේ ගෝලාකාර. දුම්කොළ පට්ට විචිත්‍ර වෛරසයේ හෙලික්ස් ආකාර. right. එවනම් ඔයගොල්ලෝ මෙන්න මේ කොටස් ටික පැහැදිලිවම ලකුණු කරගන්න. අපි ඊගාව පාඩමින් කතා කරන්න දෙන්නේ සුභජීවීන් හා ඒ ආශ්‍රිත කර්මාන්ත කියන මාතෘකාව. එහෙනම් අපි දැනට මේක මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ කොටස් ටික පැහැදිලිවම ඇඳගෙන රූප සරණ ටික නම් කරගන්න. ඊගාවට කරන්න දෙන්නේ සුභජීවීන් හා ඒ ආශ්‍රිත කර්මාන්ත කියන කොටස. හරි. එහෙනම් මෙතනින් පාඩම අවසන් වෙනවා. ගෝලාකාර දණ්ඩාකාර හෙලික්ස් ආකාර මේ තියෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය මේ වටේට තියෙන්නේ ප්‍රෝටීන මේ ආවරණ බවක් ලකුණු කරගන්න. එහෙනම් අපි අදට මෙතනින් පාඩම අවසන් කරනවා.
ඊගාවටසින් මම බලාපොරොත්තු වෙන්නේ සුද්ධ ජීවීන් හා ඒ ආශ්‍රිත කර්මාන්ත සම්බන්ධයෙන් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම සුබ